අද මා මේ රසවින්දනය සඳහා තෝරා ගන්නා කවි පෙළ ඉතාම වැදගත් කවි පෙළක්. කවිය වගේම කවියක් වැදගත් මහගමසේකර සූරීන්ගේ මාර යුද්ධය කවි පෙළ තමයි තෝරගන්නේ අද රසවින්දනය සඳහා. මාර යුද්ධය කියන වචනයම කිසියම් සංකේතයක් සපයනවා. සාමාන්‍යයෙන් අපි දන්නේ බුදුන් වහන්සේ මාර පරාජය කරන අවස්ථාවේ දසවිම්බර මාරසෙනග ඒ පරාජය කරන අවස්ථාවේදී ඒ අවස්ථාව තමයි සාමාන්‍යයෙන් අපි මාර පරාජය කියලා ගන්න අවස්ථාව. මෙතන මාර පරාජය කියන යෙදුම එහෙම නැත්නම් ශීර්ෂය දෙන්නේ ඒ අදහසින් නෙවෙයි. ලේන කුලයේ සිටම සිදුහත් හා යසෝදරා අතර තිබුණේ සාංශාරික ප්‍රේමයක්. එතකොට මේ සිදුහත් කියන ආත්මයේදී සිදුහත් කුමරු සක්විති රජ වෙන්නට බොහෝ පහසුකම් සහ තමන්ට රාජ්‍යතාන්ත්‍රිකව ඒක පැවරී තියෙද්දී සිදුහත් යසෝදරා ප්‍රේමය සුරෙහි ඔවුන් විවාහපත් වෙලා රාහුල නමින් පුතෙකු ඉපදිලා අවසානයේදී අවුරුදු 29ක් වගේ කාලයකදී තරුණ කාලයේදී සිදුහත් තීරණය කරනවා අබිනික්මන් කළ යුතුයි කියන එක. මේ අබිනික්මන ගිහිගේ අතහැර යාම. සාමාන්‍යයෙන් අපි මේ ගිහිගේ අතහැර යනවා වගේ ඒ සරල අදහසක් නෙවෙයි. මට හිතෙනවා මේ සිදුහත් අබිනිෂ්ක්‍රමණය කරන්නේ යසෝදරාට තිබෙන ආදරය වැඩි හින්දායි කියලා. සාමාන්‍යයෙන් අපි දන්න මේ කුටුම්බයක ගේහසික ප්‍රේමයක මිනිස්සෙකු ගැහණියක හැර යාම වගේ අදහසක් නෙමෙයි මෙතන වෙන්නේ. යසෝදරා විතරක් නෙමෙයි අම්බපාලි ගණිකාවද සාලවතී ගණිකාවද ගැහණියක්. බුදුන් වහන්සේ කියන්නේ සිදුහත් කුමරු කල්පනා කරන්නේ එහෙම. ඒ නිසා මේ සමස්ත ස්ත්‍රී ප්‍රජාවම වෙනුවෙන් තමයි සිදුහත් අභිනිෂ්ක්‍රමණය කරන්නේ. රාහුල විතරක් නෙමෙයි පුතෙකු විදිහට සිදුහත් දකින්නේ. සුනීත සෝපාකද පුතුන් විදිහටයි දකින්නේ. නිසා මේ සියලු සත්වයා වෙනුවෙන් කිසියම් විදිහක අනාගතයේ ආධ්‍යාත්මික විමුක්තියක් උදා කර දෙන්න සමයි සිදුහත් අභිනිෂ්ක්‍රමණය කරන්නේ. මාර යුද්ධයේ කවි පෙළ කියන සංකේතයක් විදිහට ගත්තොත් මාර යුද්ධයේ කියන ශීර්ෂය මාතෘකාවේ තමන් අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ තමන් හා සාංශාරිකව බැඳී යා ආධ්‍යාත්මිකව බැඳී යා යසෝදරාව තමන්ගේ මතකයෙන් ඉවතට දාන්න බැරි ඒ හා තමන්ගේ හිතත් එක්ක කරන සටන තමයි මාර යුද්ධය කියන එකෙන් සංකේතවත් වෙන්නේ. එතකොට ඔබට මා පසුගිය කවියනුත් කිව්වා කවි පන්තියක් රසවින්දනය කිරීමේදී පළමුව කවි අත්දැකීම ලියා දැක්විය යුතුයි. මහගමසේකර සූරීන් තම නිර්මාණාත්මක ප්‍රතිභා ශක්තිය ඇසුරෙහි මේ කවියෙන් කියාපාන්නට උත්සාහ ගන්නේ. අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ තමන්ට මේ සක්විති සැපත මේ රම්‍ය සුරම්‍ය සුබ සියලු මාලිගා පිරිවර සේනාව නාටිකාංගනාව මේ සියලුම නච්ච ගීත වාදිත විසූක දස්සන මේ සියල්ල අතහැරලා ගියාට පස්සේ සියලු දේ අතහරින්න පුළුවන්. නමුත් සාංශාරිකව බැඳී ආ ප්‍රේමය යසෝදරාව අත්හැරීමට නොහැකි වීමේ සිතින් කරන යුද්ධය තමයි මේන් සංකේතවත් වෙන්නේ. ලස්සන මාතෘකාවක්. ඒ මාතෘකාව තාම සුන්දර මාතෘකාවක් ප්‍රේමය පිළිබඳව. ප්‍රේමය කියන ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ඇසුරෙහි රසයන් දෙකක් සාහිත්‍යකරුවා නිරූපණය කරනවා. එකක් සම්භෝග ශෘංගාර රසය, අනිත් එක විප්‍රලම්භ ශෘංගාර රසය. ප්‍රේමයේ මිහිරියාව ඇසුරෙහි සම්භෝග ශෘංගාර රසයත්, ප්‍රේමයේ වියෝව ඇසුරෙහි විප්‍රලම්භ ශෘංගාර රසයත් ඉස්මතු කරනවා. ඒත් එක්කම දුක කියන භාවය ඇසුරෙහි කරුණ රසය ඉස්මතු කරනවා. මේ රසයන් මේ කවි පෙළ ඇසුරෙහි අපිට විටින් විට අත්විඳින්න පුළුවන්. බලමු කවියා කොහොමද කවිය පටන් ගන්නේ. අහස පොළව ඉරහඳ තරු ගම් හෝ වැව් නදී කදුරු මලින් පිපුණු ඝන වනතුරු ඔබ මා වෙත කෙරෙහි නුදුරු. අහස පොළව ඉරහඳ තරු ගම් හෝ වැව් නදී කදුරු මලින් පිපුණු ඝන වනතුරු ඔබ මා වෙත කෙරෙහි නුදුරු. අපි දන්නවා චන්ද්‍ර කින්නර ජාතකයේ ඇසුරෙහි පවා සඳ කිදුරු යුවලක්ව ඉපදිලා මේ ගම් හෝ කදුරු වල රන් මලින් පිරුණු ඒ වනපෙත්වල රමණීය වනපෙත්වල සෙනෙහසින් ආදරයෙන් ශෘංගාරයෙන් හා සෞන්දර්යයෙන් වටවෙලා ජීවත් වෙච්ච දෙදෙනෙක් තමයි මේ සිදුහත් හා යසෝදරා මේ පූර්වාත්ම ලේන කුලේ නම් ආවේ ඒ විදිහට. එතකොට මේ තමන්ගේ පූර්වාත්මය සහ මේ සිදුහත් කියන ආත්මයේ මතකයන් යසෝදරාව සමග තිබ්බ මතකයන් තමයි මේ ආරම්භණයන් තමයි සිදුහත් ආවර්ජනය කරන්නේ.
එතකොට සබාදහමත් එක්ක බැඳී තිබ්බ ප්‍රේමයක් තමයි ඔවුන්ට තිබුණේ. ඒ ප්‍රේමය ඉස්ලාම ස්නේහය කියන තැනින් තමයි පටන් ගන්න. ස්නේහය කියන්නේ ඊටාම ලස්සන සහ සුන්දර ආධ්‍යාත්මික වචනයක්. ප්‍රේමය ආදරය කියන වචන වලට වඩා එහා ගිය ආධ්‍යාත්මික වචනයක්. එතකොට මේ සියලු දේවල් දකින විට සිදුහත් තමන්ගේ යසෝදරාවත් එක්ක ගත කළ සාංශාරික වශයෙන් ගත කළ ඒ සෞන්දර්යාත්මක ප්‍රේමය මෙනෙහි වෙනවා. ඔබෙන් දුරව සිටිනා මට තදින් දැනෙයි ඔබේ ගුණය. එතෙක් දවස් මා තුල වූ කලකිරීම. යසෝදරා කුමාරියනි දැන සිටියේ ඔබ පමණය. එයින් මිදෙන මගක් සොයා මා නිබඳව සිටිවිල්ලෙන් සිටිනා සඳ ඔබ මා වෙත දයා සිතින් සැනසිලි බස් කී සැටි මට සිහිපත් වෙයි. එකල මසිත උකටලියට පිළියම ඔබ පමණක් විය. යසෝදරාව සිදුහත් මේ උතුම් වූ මේ බුද්ධත්වය කරා යන ගමනට පිටුපාන්නේ නැහැ. ඇයට අගබිසවක් වෙන්නට තිබුණු අවස්ථාව ඇය කැප කරනවා සිදුහත් තමන්ගේ මේ ආදරබර සැමියාගේ මේ ලෞතුරා අරමුණ සඳහා. ඒක යසෝදරා හෙවත් මේ බිම්බා දේවිය කියන මේ ශ්‍රේෂ්ඨ කුලංගනගේ තිබෙන ශ්‍රේෂ්ඨත්වයේ ඉස්මතු කරන තැන. එතකොට සිදුහත් කුමරුගේ චරිතය විදිහට තමයි කතකයා පෙනී සිටින්නේ. උත්තම පුරුෂ කතන ක්‍රමයෙන් කවි පන්තිය නිරූපණය කරන්නේ විකාශනය කරන්නේ. ඒත් එක්කම නිදහස් ආකෘතියක් කවියා භාවිත කරනවා තමන්ගේ අත්දැකීම නිදහසේ කියා පැම සඳහා. ඔබෙන් දුරව සිටිනාමට තදින් දැනෙයි ඔබේ ගුණය. ඒ ගුණය වෙන එකක් නෙවෙයි අර ගැහණියක සමග කායිකව ලබන ඒ ශෘංගාරයේ පමණක් නෙවෙයි. ඉතින් කියන්නේ ඒ ගුණය ආධ්‍යාත්මිකව දැනුව සෙනෙහසක්. ආධ්‍යාත්මික පිරිමැදීම. එතකොට ඒ ගුණාංග තමයි එතනින් ප්‍රකාශ වෙන්නේ. තාම ලස්සන කවියා මේ කාව්‍ය උක්තිය සුරහි කියා පාන්නේ එක. එතෙක් දවස් මා තුල වූ කලකිරීම යසෝදරා කුමාරියනි දැන සිටියේ ඔබ පමණය. මේ කලකිරීම සාමාන්‍යයෙන් අපේ සමාජයේ පිරිමියෙකුට දැනෙන එක්කෝ බිරිඳගේ වැරද්දක්, එක්කෝ Tamanට මේ ජීවිතයේ තිබෙන ආර්ථික අපහසුතාවන්, ඒ සියලු දේ නිසා නෙවෙයි. සිදුහත් අනිවාර්යයෙන්ම ඔහුට සක්විති රජකම හිමි තිබුණා. ඒ සියලු යසෝදරාව කියන්නේ ඉතා උතුම් පතිවෘතා දහම ආරක්ෂා කරපු සාංශාරිකව Tamanට ආදරය කරපු කෙනෙක්. මේ සියල්ල හැර යන්නේ ඒ ගිහි ජීවිතයේ පිළිබඳ තිබ්බර සරල අපි හිතන අපි පවර ගන්න දුවේපතේ ඒ කලකිරීම නිසා නෙවෙයි. මම ඉස්සර කිව්වාගේ සියලු ලෝක සත්වයා කෙරෙහි තිබ්බ උතුම් අරමුණකින් තමයි මේ කලකිරීම ඇති වෙලා සිදුහත් අභිනිෂ්ක්‍රමණය කරන්නට උත්සාහ කළේ සහ ඒක කරන්නේ. ඒ කලකිරීම දැන සිටියේ යසෝදරා කුමරිය ඔබ පමණයි. එතකොට තමන්ගේ බිරිඳ විදිහට යසෝදරාව සිදුහත්ව ඉතාම හොඳින් හඳුනාගෙන තිබුණා. ඒ ඔහුගේ සිතවිලි, ඔහුගේ දැස්වල තිබෙන ඒ කටාක්ෂ නිරීක්ෂණයේ තිබෙන සංවේදනය කරන හැඟීම් පවා දැනගෙන සිටිනවා. යසෝදරා සහ සිදුහත් අතර ඇතිවෙච්ච ඒ ප්‍රේමය, ඒ ප්‍රේමී හඳුනා ගැනීම, ඒ අවබෝධය ඉතාම සියුම් විදිහට කවියා නිරූපණය කරනවා. මහගමසේකර කියන්නේ විශේෂයෙන්ම මිනිස්සු අතර ඇතිවන ආධ්‍යාත්මික බැඳීම් ඉතාම හොඳින් ප්‍රකට කරන්න පුළුවන්. ඉතාම ලස්සන කවි බසක් පාවිච්චි කරපු කෙනෙක් මහගමසේකර සූරීන්. එයින් මිදෙන මගක් සොයා මා නිබඳව සිටිවිල්ලෙන් සිටිනා සඳ ඔබ මා වෙත දයා සිතින් සැනසිලි බස් කී සැටි මට සිහිපත් වෙයි. තමන්ව කිසියම් විදිහකින් මාලිගේ තනි කරලා ඒ යන්නේ යසෝදරාවට ආදරේ නොමැති නිසා බව යසෝදරා හොඳටම දන්නවා. මේ උතුම් අරමුණ වෙනුවෙන් යන්නේ. ඒ නිසා ඒ තමන්ගේ සැමියාගේ, තමන්ගේ ස්වාමියාගේ අදහස් වටිනාකම් හොඳින් තේරුම් ගත්තු කිසියම් විදිහක සබුද්ධික බිරිඳක විදිහට මෙතන යසෝදරාව ශ්‍රේෂ්ඨ කුලංගනක ලෙස සිංහල සමාජය ඇසුරට පත් කරන්න කවියා තාම වගකීමෙන් සහ කාව්‍යාත්මකව ප්‍රවේශම් වෙලා තියෙනවා. එකල මසිත උකටලියට පිළියම ඔබ පමණක් විය. තමන්ගේ හිතේ තිබු උකටලිය, මේ අලස බව, මේ කාමභෝගී ජීවිතයේ තිබෙන නිස්සාර බව කිසියම් විදිහකින් තමන්ගේ බිරිඳ යසෝදරාව අවබෝධ කරගෙන සිටියා කියන තැන ඉතාම හොඳින් පැහැදිලි කරනවා. කවියා මෙතන ඉතාම දක්ෂ විදිහට මේ අත්දැකීම හසුරවනවා. විශේෂයෙන්ම සිදුහත් චරිතය වගේ උතුම් චරිතයක් හසුරවන්න තමන්ගේ පැත්තෙන් කතකයා වෙලා ඒක පහසු කාරණාවක් නෙවෙයි. මම හිතනවා මෙතනදී දරුවන්ට වැටහෙනවා සිදුහත් චරිතයට කිසි හානියක් නොකොට යම්කිසි ආකාරයක සාධාරණයක් ඉෂ්ට කරන්න කවියා සමත් වෙලා තියෙනවා. ඒකට මහගමසේකරගේ ප්‍රතිභාන්විත කවිත්වය හේතු වෙලා තියෙනවා.
හිමත් ගිමත් වසත් කලට සැප සම්පත් පිරි විමාන ගැයුම් වැයුම් ගඳ විලවුන් කසී පලස් සුවඳ බොජුන් වර අඟනන් පිරුණු එතොර රජගය පිරි රාජ ඉසුර අලස අමන කාම දිවිය. එතකොට මේ යසෝදරාව ඇසුරෙහි ලැබපු ආධ්‍යාත්මික හා මේ සෞන්දර්යාත්මක ප්‍රේමය හැරෙන්නට සිදුවත් වමනා තරම් පිරිවැරසෙනක හිටියා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගා තුනක් තිබ මේ සියලු දේවල් මේ හිමත් ගිමත් වසත් කලට සැප සම්පත් විරීමාන කියන මේ ඍතු වේදයට අනුව ජීවත් වෙන්නට තිබ්බ මේ සැප පහසු මාලිග පිළිබඳව එතනින් සංවේදනය. මේ භෞතික වමනා භෞතික දේවල් ඇති තරම් සිදුවත්ව තිබුණා. ගැයුම් වැයුම් ගඳ විලවුන් ගැයුම් වැයුම් එතකොට ඒ සෞන්දර්ය සංගීතය මේ සියලු දේවල් නාටිකාංගනාවන්ගේ ඒ තාම ලස්සන නැටුම් වැයුම් මේ සියල්ල තිබුණා. ඒ සියලු දේවල් වලින් Tamanට සූපත් වෙන්නට සිදුවත් හැකියාව තිබුණා. ඊටාම ලස්සන නාටිකාවන්ගේ රිද්මානුකූලව ඔවුන්ගේ ශරීරාංග චලනය කළා. ඒ රිද්මානුකූල නර්තන වින්‍යාසය දකින්නට හැකියාව තිබුණා. ඔවුන්ගේ ස්වරූප දේහ විලාසය ඔවුන්ගේ මధుර භාෂණය ශ්‍රවණය කරන්න මధుර භාෂණය ශ්‍රවණය කරන්න හැකියාව තිබුණා. ස්වරූප දේහ විලාසය දැක ගන්න හැකියාව තිබුණා. මේ සියලු දේවල් සිදුවත් ගතින් සිතින් බැහැර කරනවා. හැබැයි එක දෙයක් එහෙම අතහරින්න බෑ. ඒ තමයි යසෝදරා පිළිබඳ මතකයේ ඒ යුද්ධය තමයි සමස්ත කවියෙන්ම ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ කවියා. ඒක සාර්ථකව කරලා තියෙනවා. කසී පලස් සුවඳ බොජුන් වර අඟනම් මෙතන පුතා වර කියලා කියන උතුම් අඟනම් කියන්නේ කාන්තාවන් පිරුණු ඇතොර කියන්නේ අන්තఃපුරය කියන වචනේ තත්බව රූපය. රජගය පිරි රාජ ඉසුර අලස අමන කාමදිවිය. මේ කාමභෝගී සම්පත් වලින් පිරුණු ජීවිතයක අලස එකක්. ඒ නිසා මට පෞද්ගලික හැඟීම මගේ දරුවෝ මට හිතෙනවා සිදුහත් අභිනිෂ්ක්‍රමණය කරන්නෙම මේ කාමභෝගී ජීවිතය පරතරයට අත්විඳ නිසා. එම අත්විඳ නිසා තමයි ඔහුට මෙහි නිසරු බව වැටහෙන්නේ. නොයා සිදුහත් කුමර පාල වෙයි සත්‍රුවන් සද්දිනෙන් 2000ක් කොදෙව්වෙන් සතර මහා දිවයිනෙන් සැදුම් ලක්ෂක් වලෙහි එක් රජයි. එතකොට මේ සක්විති රජ වෙන්නට තිබ්බ සියලු දේවල් ටික මේ කවි පෙළ ඇසුරෙහි කවියා ඉස්මතු කරනවා. සියලු දේවල් සිදුවත්ව තිබුණා. පහසුවෙන් මම එහෙම අත්හලිමි. එහෙත් ඔබ ගැන මතක දැනුදුමා සිත පෙළේ. මේ සක්විති රජවීමේ සිහිනය මේ සියලු කාමභෝගී ජීවිතය සැනින් අලුයමලු කෙළපිඩක් මදුව සිදුහත්ව ඉවත් කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් තිබෙනවා. තමන්ව සාංශාරිකව ආධ්‍යාත්මිකව බැඳගත්තු මේ රන්වියෙන් බැඳු ප්‍රේමය යසෝදරා නම් උතුම් කුලඟනත් සමග බැඳපු ප්‍රේමය අත්හරින්න බෑ. සුවහසක් තරු පිරුණු රාත්‍රියයි නිල් අහස් වියන් යට තනිව මා බවුන් පුර දම් පුරන කල සුවහසක් සිත් රැගෙන ඔබගේ රුව ඉපදී කෙනෙහි දැවී යයි. ඔබ ගතෙහි මුදු මෙලක ඊට වැඩිය බලවත්ව ඔබ සිතෙහි මුදු මෙලක මා පෙළයි. සුවහසක් තරු පිරුණු රාත්‍රිය නිල් අහස් වියන් යට තනිව මා බවුන් දම් පුරන කල. එතකොට සිදුවත් තවුසානන් වෙලා මේ බවුන් වඩනකොට උතුම් අරමුණක් වෙනුවෙන් තවම බුදු වෙලා නැහැ. ඒ නිසා යසෝදරාව සමග ගෙවපු ඒ ශෘංගාරාත්මක ඒ සෞන්දර්යාත්මක ජීවිතය ඒ අරමුණු Tamanට මෙනෙහි වෙනවා. ඒකට මේ ඇසුරෙහි කිසියම් දෙයක මේ මතකය ඇසුරෙහි මේ භාවයන් ඇසුරෙහි ශෘංගාර රසය සියුම් විදිහට ඉස්මතු කරනවා. යම් කිසි විදිහකින් මේක සාම්ප්‍රදායික බොදු මනස තුළ කිසියම් තිගැස්මක් ඇති කරන්න පුළුවන් අදහසක්. නමුත් කවියා ඒ සම්ප්‍රදායට කොට නොවි සිදුහත් යසෝදරා කියන මේ මිනිස් සත්වයන් විදිහට අරගෙන ඒ අතිශය සාමාන්‍ය කාමය ආදරය කියන හැඟීම් ඊටම සංයමයෙන් විතර නිරූපණය කරනවා. ඔබ ගතෙහි මුදු මෙලක ඊට වැඩි බලවත්ව ඔබ සිතෙහි මුදු මෙලක මාපෙලයි. ඊටම වටිනා කාව්‍ය උක්තියක්. ඔබ සිතෙහි මුදු මෙලක Tamanට දැනෙන වඩාත්ම දැනෙන බව සිදුහත් කියනවා. එතකොට ඒයින් පැහැදිලි වෙනවා ඔවුන් අතරේ කාමභෝගී කිසියම් දෙයක මේ කාම්‍ය ජීවිතයකට වඩා යහගේ ආධ්‍යාත්මික ප්‍රේමයක් ඔවුන් තුල වර්ධනය වී තිබුණා සාංශාරිකව. එය මකාලනු පිණිස තව තවත් දුක් දෙමින් කය පෙළමි. වැසි සුලං බර රැයෙහි එලි මහන් රුක් මුල්හි සිරුර හිරිගඬු නැගෙන සිහිතලෙන් නොපිලිසන් සිරුර ඇතිව කල්යෝමි. දහදියෙන් ලුණු පිපෙන දූලි වැකි ගත කොරල ඉරිතැල්න ගිනියමි.
සිදුහත් අවසානෝ තමන්ගේ ශරීරයට දැඩි දුක් දෙමින් මේ ගත කරපු ජීවිතය පිළිබඳ ඉන්ද්‍රිය රූප නැතිනම් වාක් චිත්‍ර අපේ මනසට ඒක සිතුවම් පෙළක් වගේ දනව ගන්න අපිට හැකියාව ඒ භාෂාව ඇසුරේ තියෙනවා. කවියා භාවිත කරන්නේ පැහැදිලිවම තාම පැහැදිලිවම රූපකාර්තවත් බස්වහල්. කිසියම් දෙයක මේක විප්ලවවාදී අදහසක් විදිහට අපිට ගෙන හරපාන්න පුළුවන් මේ කවිය. අර සාම්ප්‍රදායික බොදු මනසට එහා ගිය කවියසින් දැකපු සිදුහත් යසෝදරා ප්‍රේමයක් සිදුහත්ගේ බුදු වෙන්නට පෙර ඒක තා හොඳින් අපි මතක තියාගන්න ඕනේ. මේ සිදුහත් කුමරු තාම ඉන්නේ බුදුන් වහන්සේ නෙවෙයි. ඒ නිසා මේ විප්ලවවාදී මනස ඒ තමන්ගේ ප්‍රේමයත් එක්ක මේ කරන සටන මේ මතකය අමතක කරන්න ගන්න වෑයම තාම අපූර්ව ආකාරයෙන් කවියා කාව්‍ය තත්ත්වයට පත් කරලා තියෙනවා. නහරවැල් ඉලිප්පි කටු ගැසුණු පොතු සිරුර වරින් වර හාමතින් අදහැලි ක්ලාන්තව නිලහංකාරව දැස්ස දෙකන් ගැබ බිහිරි වේ හිස් කබල පුහුරවා විසන්දිව යේ සන්දි. එතන ඊටාම අපිට ඇතිවන රසය මේ සිදුහත් බෝසතාණන් පිළිබඳව මේ අත්පිඳින කටුක දුක්ඛ සෙයියාව පිළිබඳව අපිට ඇති වෙන්නේ කරුණ රසයක් ඇති වෙන්නේ මේ අත්තකිලමතාන යෝගයේ දැඩි ලෙස දුක් දීම ඇසුරෙහි ඉක්මවා සිත පසක් කරනු ඇත්ත ඉවසා එහෙම දිවාරය වෙරදම්මි. ඒ සියලු තමන්ට දැනෙන දුක්ඛ සෙයියාවන් ඉවසා දරාගන්නේ අනාගතයේ සුවහසක් මිනිසුන්ට ලෝකයාට කිසියම් විදියකින් ආත්මීය විමුක්තියක් උදා කර දෙන නිසා මේ සියල්ල සමසිතින් දරා ගන්නවා සිදුවත් කුමරා. එහෙත් ඔබ ගැන මතක මොහොතකින් ඒ සියලු වෙර බිඳර පැන නැගී අවුල් කරවයි මසිත. ස්ත්‍රී පුරුෂ ප්‍රේමෙහි ස්වභාවය මනාලස පසක් කරමින් සිදුහත් කුමරුට අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ මේ සාංශාරිකව තමන් එක්ක හිතින් ගතින් බැඳුණු යසෝදරාව අමතක කිරීමට තිබෙන ඒ දුෂ්කරභාවය තාම ලස්සනට කාව්‍යමය සංයමයෙන් යුක්තව මහගමසේකර සූරීන් නිරූපණය කරනවා. ඔබ මේ දේශනය අසා නිම වෙද්දීම ඊට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම මේක සඳහා මේ කවිය සඳහා රසවින්දනයක් ලියුවොත් ප්‍රතිඵලය වඩාත් සුබ වේවි. යලිත් අපි හමු වෙමු ලබන සෙනසුරාදා.